නියම භාගයක් එකතු කරන්නේ කොහොමද කියන එක තමයි තියෙන්නේ. එතකොට අපි දන්නා මිශ්‍ර සංඛ්‍යාවට මිශ්‍ර සංඛ්‍යාවක් එකතු කරනකොට පූර්ණ සංඛ්‍යාත්මක කොටස් දෙක වෙනම එකතු කරනවා. ඊට පස්සේ තත්ත්ව භාග දෙක වෙනම එකතු කරගන්නවා. හරි? අපි එකතු කරලා බලමු. මෙතන භාග දෙකේ තත්ත්ව භාග දෙකේ හරයන් සමානයි. එහෙනම් 7න් 2 එකතු කිරීම 7න් 3 තියෙන්නේ. එතකොට හරයන් සමානයි නම් අපිට එකතු කළ ලවයන් එකතු කරගන්න පුළුවන්. බලන්න 3යි 2යි එකතු වුණාම කීයද? 5යි. හරය 7යි. එහෙනම් පිළිතුර ලැබෙනවා 3යි 7න් 5යි කියන එක. 3යි 7න් 5 පිළිතුර. B කොටස බලන්න. 2යි 10න් 4 එකතු කිරීම 3යි 10න් 3. හරි. මේ භාග දෙකත් මිශ්‍ර සංඛ්‍යා දෙකත් එකතු කරන්න අපිට ලේසි. හේතුව මේ මිශ්‍ර සංඛ්‍යා දෙකේ පූර්ණ සංඛ්‍යාත්මක කොටස් දෙක වෙනම එකතු කර ගන්නවා අපි. දෙක එකතු කිරීම 3. ඊට පස්සේ තත්ත්ව භාග දෙක එකතු කරගන්න ඕනේ. 10න් 4 එකතු කිරීම 10න් 3. බලන්න පුතේ 2යි 3යි එකතු වුණාම 5යි. මේ තත්ත්ව භාග දෙකේ නියම භාග දෙකේ හරයන් සමානයි. හරයන් සමානයි නම් අපිට පුළුවන් ලවයන් දෙක එකතු කරගන්න. බලන්න 4යි 3යි එකතු වුණාම කීයද? 7යි. හරය වෙනස් වෙන්නේ නැහැ. පිළිතුර 5යි 10න් 4. පුතේ කරන්ට් එක ගියා ඒකයි උනේ. හරි. හරි. කරන්ට් එක ගියා ඒකයි කට් වුනේ. අපි සාකච්ඡා කරේ මේ ගාන. මෙයාගේ බලන්න හරයන් දෙක සමානයි. එහෙනම් 10 හරය වෙනස් වෙන්නේ නැහැ. ලවයන් දෙක එකතු කරන්න පුළුවන්. 4යි 3යි එකතු වුණාම 7යි. පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක එකතු වුණාම 2යි 3යි එකතු වුණාම 5යි. 5යි 10න් 7. ඊළඟ එකේ බලන්න 1යි 9න් 1 2යි 9න් 2 9න් 4. එතකොට මිශ්‍ර සංඛ්‍යා දෙකක් සහ නියම භාගයක් තමයි එකතු කරන්න තියෙන්නේ. මෙතෙන්දි බලන්න අපිට පුළුවන් පුතේ ඉස්සෙල්ලාම පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක ඉස්සෙල්ලා එකතු කරගන්න පුළුවන්. එතකොට 1යි 2යි එකතු කරලා ඒන පිළිතුරට මේ තත්ත්ව භාග තුන එකතු කරගන්න පුළුවන්. 9න් 1 9න් 2 9න් 3. එතකොට අපේ පූර්ණ සංඛ්‍යා අගයන් දෙක එකතු කරනවා 2යි 1යි එකතු වුණාම 3යි. හරය වෙනස් වෙන්නේ නැහැ පුතේ. හරය සමානයි. හරය සමානයි නම් අපිට ලවයන් එකතු කරගන්න පුළුවන්. අපි සාකච්ඡා කරන්නේ 10යි 4 අභ්‍යාස මාලාව. ඒකේ පළවෙනි ගාන භාග එකතු කිරීම මිශ්‍ර සංඛ්‍යා එකතු කිරීමට අදාළව. හරි? එතකොට දැන් මේ භාග තුනේ හරය 10 ඉඳුවර කියන්නේ 10යි 3 අභ්‍යාස සාකච්ඡා 10යි 3 අභ්‍යාසය සාකච්ඡා කරාද? නෑ නෑ තාම නෑ. දැන් මේකේ ලවයන් ටික අපිට එකතු කරගන්න පුළුවන්. 4යි 2යි 6යි 6යි 1යි 7යි. හරය වෙනස් වෙන්නේ නැහැ. හරය සමාන නිසා. එහෙනම් පිළිතුර එන්නේ පුතේ 3යි 9න් 7. 3යි 9න් 7 තමයි පිළිතුර මිශ්‍ර සංඛ්‍යාව. ඊට පස්සේ D ගානේ බලන්න. මේ D ගානේ නම් පුතේ අපි ඉගෙනගෙන තියෙනවා. දැන් මෙතන පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක එකතු වුණාම 2යි 3යි එකතු වුණාම 5යි. මෙතන තියෙන තත්ත්ව භාග දෙක වෙන්නේ 3න් 1 සහ 9න් 5 තමයි එකතු කරන්න ඕනේ. 3න් 1යි 9න් 5යි.
දැන් මේකේ තුල්ලේ භාග හදන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් පුතේ මේකේ පොදු හරයක් අරගෙන ගාන හදාගෙන යන්නත් පුළුවන්. මතකද ඔයාලට පොදු හරයක් හදාගත්ත හැටි? මතකද ඔයාලට පොදු හරය හදාගත්ත හැටි? හරි. මේ දෙකටම පොදු හරය ගන්න කීයද අපි? 9 ගන්නත් පුළුවන්. මතකද? එදා ගණන් හැදුවා. ඔව් සර්. මතක තියෙන්න ඕනේ. ඔව්. දැන් බලනවා අපි 9ට 3 ඒවා කීයක් තියෙනවද? නැත්තම් ඔයාලට මම කිව්වේ මේ දෙන්න ಗುಣ කරගන්න කියලානේ. 9 3ෙන් ගුණ වුණාම කීයද? 27යිනේ. 27යි. ඔව් 27ට 3 ඒවා කීයක් තියෙනවද? 9යි. 9ක්. ඒන උත්තරෙන් මේ 9 ගුණ කරගන්න කියලා නේද මම කිව්වේ? ඔව්. ඔව්. 9යි. එකතු කිරීම 27ට 9වත් 3යි. 3 වරක් 5 15යි. 3 වරක් 5 15යි. එහෙනම් පිළිතුර එන්නේ 5 එකතු කිරීම 27න් කීයද පුතේ? 9යි 15යි එකතු වුනහම 24යි. දැන් බලන්න 27 ඔව් 27න් 24 කියන භාගය තත්ත්වයේ භාගය සරලම ආකාරයට පත් කරන්න නම් හරය සහ ලවය එකම සංඛ්‍යාවෙන් බෙදන්න වෙනවා. මට කියන්න කීයද? හරි දාගන්න ඕනද? ඈ? හරි දාගන්න ඕනද සර්? හරි දාගන්න. හරි දාගන්න. හරි. මේ භාගයේ හරය සහ ලවය එකම සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්. ඔයාලට මේ උත්තරේ තිබුණත් හරි දාගන්න. මට බෙදන්න පුළුවන් 3ෙන් පුතේ. 3ෙන් බෙදුවා. එතකොට උත්තරේ එන්නේ 5යි. 24ට 3 ඒවා 9යි. 24ට 3 ඒවා 8යි. 9න් 8. 5යි 9න් 8 උත්තරේ. ඊගානේ බලන්න 12න් 7 එකතු කිරීම 2යි 3න් 1 2යි 3න් 1 බලන්න මෙයාගේ පූර්ණ සංඛ්‍යාත්මක අගය නෑ බිඳුවයි. ඒ දෙක එකතු වුණාම 2 එකතු කිරීම 12න් 7 එකතු කිරීම 3න් 1 මට කියන්න මේ දෙන්නගෙන්ම හදාගන්න පුළුවන් පොදු හරය කීයද කියලා? 12ද හදාගන්න ඕනේ 3ද ගන්න? 12ද කීයද? මට කියන්න. 12 ගන්න පුළුවන්. 12. ඔව් 12 ගන්න පුළුවන් අපිට. හරි කොහොමද දැන් මේක සුළු කරන්නේ? සුළු කරන්නේ කොහොමද කියන්න? 12 12ට 12 ඒවා 1යි 1 වරක් 7 7යි 12ට 3 ඒවා කීයක් තියෙනවද? 4යි. 4යි. ඒ 4 එකෙන් ගුණ කරන්න ඕනේ නේද? 4යි. ඔව් 4 වරක් 1 4යි. හරි. උත්තරේ කීයද පුතේ එන්නේ එහෙනම් 2යි. 12න් 7යි 4යි එකතු වුනහම 11යි. 2යි 12න් 11. ආවද උත්තරේ? ඔව් ඔව් සර්. මීට වෙනස් උත්තර ආපු අය ඉන්නවනම් කියන්න. මීට වෙනස් තුල්ලේ භාග තියෙනවා කියන්න. කියන්න කතා කරන්න. හරි. F ගාන බලන්න. F ගාන 4යි 5න් 3 එකතු කිරීම 2යි 10න් 1. මේ දෙන්නගේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක අපිට එකතු කරගන්න පුළුවන් පුතේ ඉස්සලම. 4 එකතු කිරීම 2 5න් 2 එකතු කිරීම 10න් 1. මට කියන්න මේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක එකතු වුණාම 4යි 2යි එකතු වුණාම 6යි. මේ පොදු හරය කීයද ගන්න පුළුවන් අපිට? 10. 10 ගන්න පුළුවන්. දැන් 10ට 5 ඒවා කීයක් තියෙනවද? 2. ඒ ලැබෙන පිළිතුර මේ උඩේ එක්කෙනාගෙන් ගුණ කරන්න ඕනි නේද? ඔව් තුල්ලේ භාග හදනකොට තුල්ලේ භාග හදනකොට කරන්නේ තුල්ලේ භාගයේදී කරන්නේ ඒ දෙයම තමයි. මොකද හරයන් සමාන කරගන්න ඕනි. මේක 5 10 බවට පත් කරන්න නම් දෙකෙන් ගුණ කරන්න ඕනි. 9ක් දෙකෙන් ගුණ කරනවා. ඔව් දෙවරක් 2 4යි. 10ට 10 ඒවා 1යි 1 වරක් 1 1යි. එහෙනම් පිළිතුර එන්නේ 6යි 10යි 4යි 1යි එකතු වුනහම 5යි නේද? 6යි 10න් 5 නේද? ඔව් සර්
ඔව්. එතකොට මෙයාගේ මේ භාගයේ බැලුවොත් මේ තියෙන සරලම ආකාරයේද? සරලම ආකාරයේද ඔය තියෙන්නේ? නෑ. එහෙනම් සරල ආකාරයට පත් කරන්න මොකද්ද අපි කරන්න ඕනි? මොකද්ද අපි කරන්න ඕනි? බෙදන්න. 6 සහ 9 එකම සංඛ්‍යාවෙන් බෙදන්න වෙනවා. කීයද බෙදන්න පුළුවන්? 10යි 5යි දෙකම 5න් බෙදන්න පුළුවන්. එතකොට 10ට 5 ඒවා 2යි 5ට 5 ඒවා 1යි. 6යි 2කින් 1 කියලා උත්තරේ ගන්නත් පුළුවන්. මේ පිළිතුරු දෙකම හරි. දෙකෙන් කුමන පිළිතුර තිබුණත් නිවැරදි ඈ. හරි. G ගාන බලන්න. දෙක එකතු කිරීම 3න් 2 3න් මෙතන බලන්න පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක අගයන් දෙක ඔය පුතේ මේ මොකක්ද શબ્දයක් එනවා හරි දැන් මට කියන්න මෙතන තියෙන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගය 2යි එයාට එකතු කරන්න ඕනි 4න් 1 සහ 3න් 2 මට කියන්න භාග දෙකේම පොදු හරය හදාගන්න පුළුවන් කීයද හරයන් හදාගන්න පුළුවන් කීයද බවටද පත් කරගන්න පුළුවන් කියන්න ඔව් 12 බවට පත් කරගන්න පුළුවන් නේද 12 බවට පත් කරගන්න පුළුවන් හරයන් දෙකම 12 බවට පත් කරන්න පුළුවන් 4ක් 12 බවට පත් කරන්න පුළුවන් 3ක් 12 බවට පත් කරන්න පුළුවන් එතකොට ඒක හොයාගන්නත් ලේසි ක්‍රමයක් තියෙනවා මොකක්ද 4 සහ 4 වරක් 3 12යි නේද ඔය ලැබෙන්නේ පොදු හරය 12 හදාගන්න පුළුවන් අපිට 12ට 4 ඒවා කීයක් තියෙනවද 3ක් තියෙනවා 3. ඔව් ඒ 3 මේ 9න් ගුණ කරන්න ඕනේ 3 12ට 3 ඒවා 4ක් 4 2 ලැබෙනවා පුතේ 2යි 12 8යි 3යි 11යි රුසිරු ඔය කේක සද්ද ඇහෙනවා රුසිරු තාත්තා එනවා අඩුයි නැන්ද ගොඩක් වෙන්නේ නැහැ h ගාන බලන්න 5යි 3න් 2 එකතු කිරීම 3යි 5න් 2 හරි මේකෙත් අපි ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ පුතේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක 5යි 3යි එකතු කරගන්නවා ඒන පිළිතුරට 3න් 2 සහ 5න් 2 එකතු කරගන්නවා බලන්න 5යි 3යි එකතු වුණාම කීයද කියලා 8යි මට කියන්න 3 සහ 5 කියන හරයන් දෙකට පොදු හරය අපි කීයද හදාගන්න ඕන 15 දැන් හොඳයි කාංශිකා 15 හදාගන්න නම් මේ 3 5න් ගුණ කරලා හදාගන්න පුළුවන් නේද අපිට ලේසි දැන් මට කියන්න 15ට 3 එකක් තියෙනවද 5යි එහෙනම් මේ දෙක 5න් නේද ඔව් මේවා 3යි 15ට 5 ඒවා 3යි 3 වරක් 2 6යි 8 එකතු කිරීම 15න් 10යි 6යි එකතු වුණාම 16යි දැන් මෙතන තියෙන්නේ පුතේ මෙතන තියෙන්නේ විෂම භාගයක් විෂම භාගයක් අපිට තියන්න බෑ මිශ්‍ර සංඛ්‍යාවක් එක්ක බවට මේ සරලම ආකාරයෙන් තියන්න වෙනවා මෙතන පූර්ණ සංඛ්‍යාවකුයි භාගයකුයි බෑනේ මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරන්න නම් පූර්ණ සංඛ්‍යාවක් සහ තත්ත්ව භාගයක් තමයි සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ නියම භාගයක් තමයි සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ හරි මට කියන්න 15න් 16 කියන්නේ 15න් 16 කියන්නේ මේකෙන් 15න් එකේ ඒවා 16ක් තියෙනවා 15න් එකේ ඒවා 16ක් තියෙනවා එතකොට මට කියන්න මෙතනින් ගෙඩි කීයක් හදන්න පුළුවන්ද 1යි 15න් 1 ආන්න හරි 1යි 15න් 1 ගොඩක් හොඳයි කවුද කිව්වේ මම සර් රුසිරු හොඳයි 1යි 15න් 1 එතකොට 8ට එකතු වෙන්න ඕනි 1යි 15න් 1 8යි 1යි එකතු වුණාම අපි දන්නවා 9යි කියලා
එහෙනම් පිළිතුර එන්න ඕනේ 9යි 15න් 1. 9යි 15න් 1. I ගාන බලන්න. I 2යි 7න් 2 එකතු කිරීම 1යි 4න් 3. දැන් මේ භාග දෙක එකතු කරනකොට අපිට පුළුවන් පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක එකතු කරන්න. 2 1 කිරීම 7න් 2 එකතු කිරීම 4න් 3. මට කියන්න තරුෂිකා ඉන්නව නේද? ඔව් සර්. තරුෂිකා දුව මට කියන්න බලන්න මෙතන පොදු හරය කීයට ගන්න පුළුවන් 7ටයි 4ටයි? 4 28 නේද? 28. හරි. තරුෂිකා කියන්න පුතේ 28ට 7 ඒවා කීයක් තියෙනවද? 4 4යි. ඒ ලැබෙන පිළිතුර කරන්න. 4 ඒවා කීයද? 8යි. 8යි. 28ට 4 ඒවා කීයක් තියෙනවද? 7ක්. 7ක් තියෙනවා. 7 වරක් 21යි. 21යි. ඒතකොට 3 එකතු කිරීම 28න් පුතේ 29යි. 29යි. එතකොට 28න් 29 කියලා කියන්නේ මෙතන විෂම භාගයක්. මේ විෂම භාගය අපිට පුළුවන් මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න. එතකොට 29ට 28 ඒවා එකක් තියෙනවා. එකක් ඉතිරි වෙනවා 28න් 1. එහෙමනම් බලන්න මේ එකතු කිරීම 28න් 1. 3න් 1 එකතු වුණාම 4යි 28න් 1 4යි 28න් 1. එයා සර් හරියට ඇහෙන්නේ නැහැ කො වෙනවද සර්? දැන් මෙතන බලන්න ඊළඟට J ගාන J ගාන කියන්නේ 4යි 10යි 3 එකතු කිරීම 3යි 4න් 1. දැන් මෙතන පූර්ණ සංඛ්‍යාත්මක කොටස් දෙක අපිට එකතු කරන්න පුළුවන්. 4යි 3යි එකතු වුණාම 7යි කියලා එකවරම ලියන්න පුළුවන් පුතේ. 4යි 3යි එකතු වුණාම 7යි කියලා එකවරම කියන්න පුළුවන්. මට කියන්න දැන් මේ තත්ත්ව භාග දෙක නැත්නම් නියම භාග දෙකෙන් අපිට පොදු හරය හදාගන්න පුළුවන්. මට කියන්න ඕකේ පොදු හරය ගන්න පුළුවන් කීයද කියලා මල්ෂා කියන්නේ මල්ෂා කියන්නේ මම කියන්නේ නෑ මල්ෂාට අපි කියමු අවස්ථාව දෙමු මල්ෂාට කිව්වේ නැතොත් බලමු මල්ෂා කියන්න ඉක්මනට 10ටයි 4ටයි පොදු හරය කීයද ගන්න පුළුවන් ඉදුවර කියන්නේ 20 හොඳයි 20 ගන්න පුළුවන් 20 10නුත් බෙදන්න පුළුවන් 4නුත් බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් 20 කියලා කියන්නේ කුඩා පොදු ගුණාකාරය කියලාත් අපි ඒකට කියනවා නේද හරි දැන් බලමු 20ට 10 ඒවා කීයක් තියෙනවද දෙකයි ඊට පස්සේ 20ට 4 ඒවා කීයද 20ට 4 ඒවා 5යි 5යි වුණාම 5යි 5යි එහෙනම් 7යි ඔව් 7යි 20 5යි එකතු වුණාම 11යි නේද ඉන්නේ K ගන්න 5යි 5න් 2 එකතු කිරීම 2යි 7න් 3 දැන් පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක එකතු කරගමු අපි ඉක්මනට 5යි 2යි එකතු වුණාම 7යි නේද එකතු කිරීම 5ටයි 7ටයි පොදු හරය කීයද ගන්න පුළුවන්
කීයද ඉක්මනට කියන්න 35 5යි. හරි. ඊට පස්සේ 35ට 5 ඒවා කීයක් කියනවද? 35ට 5 ඒවා. 7 7ක් තියෙනවා 7 2 14යි. 35ට 7 ඒවා 5යි. 7 3 15යි. උදාහරණයක් කරනවා. 7යි 35න්. මෙතන 14යි 15යි උත්තරේ එනවා 29යි කියලා. පිළිතුර 7යි 35න් 29. ආවද උත්තරේ? ඔව් කියන්නේ සර් මේ 10 ගානට නෙමෙයි මේ ගානට ඉස්සෙල්ලා ගානට 7යි 42යි මට පැහැදිලි නෑනේ රුසිරු ඔයා කියන එක. ඔය මේ ඔයාලා රේඩියෝ එකක් හරි මොකක් හරි දාලා තියෙනවා තන. ටීවී එක හරි රේඩියෝ එක හරි දාලා තියෙනවද තන? රුසිරු ඔව් සර් රේඩියෝ එක හරි ටීවී එක හරි දාලා තියෙනවද? ඔව් සර් ඒක අඩු කළා ඒව අඩු කරගන්න. හරි දැන් කියන්නකො රුසිරු. දැන් කියන්න රුසිරු. ඒත් කටේ පුතේ ඇහෙන්නේ. කැඩි කැඩි නේ ඇහෙන්නේ. සර් ඔය ඉස්සෙල්ලා මේ 11 ගාන ඉස්සෙල්ලා එකේ මේකද? 10 වෙනි ගානේ ඔව්. මේකනේ. 7න් 7යි 40න් විතර කියන්නේ. හරි හරි. 7යි 40යි 22 තිබුණත් හරි. හරි. සෙලුලිට ඒක ඇවිලා. හොඳයි. ඊළඟ එක එළු. 2යි 12න් 7 එකතු කිරීම 3යි 8න් 5. මේ දෙකේ ඉස්සෙල්ලම පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක එකතු කරගන්න. 2යි 3යි එකතු වුණාම 5යි. මේ දෙන්නට පොදු හරය කීයද ගන්න පුළුවන් 12ටයි 8ටයි. ඉක්මනට කියන්න. 24 4යි. හොඳයි. 24 24ට 12 ඒවා 2යි දෙවරක් 7 14යි 24ට 8 ඒවා 3යි තුනක් 5 15යි එමනම් උත්තරේ එනවා පුතේ 5 එකතු කිරීම 24න් 14යි 15යි එකතු වුණාම 29යි. එතකොට 24න් 29 කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක්. බලන්න 1යි 24න් 5 නේද දෙන්නේ මිශ්‍ර සංඛ්‍යාව. ඔව් පහ එකතු කිරීම 1යි 24න් 5 එකතු කරලා බලන්න කීයද කියලා 5යි 1යි 6යි 24න් 5 6යි 24න් 5 පිළිතුර. අසිනේ 5යි 24න් 29 තිබ්බත් හරියද? එතකොට පුතේ අසිනි එතකොට මේක මිශ්‍ර සංඛ්‍යාවක් වෙන්නේ නැහැ නේ පුතේ. ඒකට හේතුව තමයි පූර්ණ සංඛ්‍යාවක් එක්ක විෂම භාගයක් තියන්න බෑනේ නේද? විෂම භාගයක් තියන්න බෑනේ. අපි ආව මේ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න වෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා මිශ්‍ර සංඛ්‍යා විෂම භාග මිශ්‍ර සංඛ්‍යා බවට පත් කරන්නේ කොහොමද කියලා. පළවෙනි කොටසෙදි. භාග එක කොටසෙදි. එතකොට ඔයාට පුළුවන් මේක මිශ්‍ර පත් කරලා ඔයාගේ පූර්ණ සංඛ්‍යාත්මක කොටසට මේ පූර්ණ සංඛ්‍යාව එකතු කරලා අවසාන උත්තරේ මේ විදිහට ගන්න. පුළුවන් ද කරන්න? මෙතෙන්ද නම් හදලා දිනවනම් හරියට දාගන්න. එතනින් එහාට රතු පෑනෙන් හදාගන්න පුතේ. හා සර්. m 1යි 3න් 2 එකතු කිරීම 2යි 3න් එකතු 6න් 5. පූර්ණ සංඛ්‍යා ටික ඉස්සෙල්ලා එකතු කරගමු අපි. 1යි 2යි 3යි 3යි 2යි එකතු වුණාම 5යි. මට කියන්න පොදු හරය කීයද ගන්න පුළුවන්? 6. 6ට 3 ඒවා 2යි දෙවරක් 2 4යි.
6ට 3 ඒවා 2යි දෙවරක් 1 2යි 6ට 6 ඒවා 1යි එක් වරක් 5 5යි දැන් මේක එකතු කරලා බලනවා 4යි 2යි 6යි 6යි 5යි එකතු වුණාම 11යි 6න් 11යි එතකොට 5 එකතු කිරීම 6න් 11 කියන්නේ විෂම භාගයක් නේද තරුෂිකා ඔව් අපිට ඔහොම තියන්න බෑනේ නේද අපිට මෙයාව මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරන්න වෙනවා 11 6න් බෙදන්න පුළුවන් එතකොට 11ට 6 1යි 6 වරක් 1 6යි 5ක් ඉතිරි එහෙනම් එන්නේ 1යි 6න් 5යි කියලා දැන් මේ 1 5ට එකතු වුණාම 6යි දැන් පිළිතුර 6යි 6යි 6න් n ගාන n 3යි 4න් 1 එකතු කිරීම 1යි 2න් 1 එකතු කිරීම 6න් 1 පූර්ණ සංඛ්‍යා දෙක ඉස්සෙල්ලා එකතු කරගමු අපි 3යි 1යි 4යි පොදු හරය අපිට ගන්න පුළුවන් 12 4නුත් 2නුත් 6නුත් බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව 12 නේද 12 ගන්න පුළුවන් නේද ඔව් 12 කියන සංඛ්‍යාව 4නුත් බෙදන්න පුළුවන් 12 2නුත් බෙදන්න පුළුවන් 12 6නුත් බෙදන්න පුළුවන් ඒ විදිහේ එක්කෙනෙක් තමයි අපි තෝරගන්නේ එතකොට 12ට 4 ඒවා 3යි 3 වරක් 1 3යි 12ට 2 ඒවා 4 මේ 6යි 6 වරක් 1 6යි 12ට 6 ඒවා 1යි දෙවරක් 1 2යි ඔන්න එතකොට බලන්න 4 එකතු කිරීම 6යි 3යි 9යි 9යි 2යි එකතු වුණාම 11යි 12න් 11යි නම් පිළිතුර අපිට ලියන්න පුළුවන් 4යි 12න් 11 කියලා ඕ ගාන ඕ 3යි 6න් 5 එකතු කිරීම 2යි 4න් 3 එකතු කිරීම 5යි 3න් 1 සංඛ්‍යා ටික අපි ඉස්සෙල්ලාම එකතු කරලා බලමු 3යි 2යි 5යි 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 10යි පොදු හරය කීයද ගන්න පුළුවන් පොදු හරය 12 ගන්න පුළුවන් නේද 12 කියන සංඛ්‍යාව 6නුත් බෙදන්න පුළුවන් 4නුත් බෙදන්න පුළුවන් 3නුත් බෙදන්න පුළුවන් එහෙම එක්කෙනෙක් තමයි අපි ගන්න 12ට 6 ඒවා 2යි දෙවරක් 5 10යි 12ට 4 ඒවා 3යි 3 වරක් 3 9යි 12ට 3 ඒවා 4යි 4 වරක් 1 4යි 6 එකතු කිරීම 9යි 4යි 13යි 13යි 10යි 23 12න් 23 එතකොට 23 අපි බෙදලා බලමු 12න් 23ට 12 1යි 12යි 11ක් ඉතිරි එමනම් 10 එකතු කිරීම 1යි 12න් 11 1යි 10යි එකතු වෙන 11යි 12න් 11යි කියලා අවසාන උත්තරේ තියන්න පුළුවන් අපිට 11යි 12න් 11යි පුළුවන් දැන් බලන්න ඒක දෙවනි ගාන බලන්න දෙවනි ගාන ඇඳුම් මසන්නෙක් කමිසයක් සඳහා රෙදි මීටර් 1යි 6න් 1ක්ද ප්‍රමාණයක්ද ගවුමක් සඳහා රෙදි මීටර් 2යි 8න් 3ක ප්‍රමාණයක්ද අවශ්‍ය බව පැවසුවේය කමිසයක් හා ගවුමක් සඳහා අවශ්‍ය එකම වර්ගයේ සුදු රෙදි ප්‍රමාණය සොයන්න කියලා කියන්නේ එතකොට සුදු රෙදි ප්‍රමාණය හොයන්න නම් කමිසයක් සඳහා අවශ්‍ය වෙන්නේ මීටර් 1යි 6න් 1ක් ගවුමක් සඳහා අවශ්‍ය වෙනවා මීටර් 2යි 8න් 3ක් කමිසයකටයි ගවුමකටයි අවශ්‍ය වෙන රෙදි ප්‍රමාණය හොයන්න මොකක්ද අපි කරන්න ඕනේ මේ දෙක එකතු කරගන්න ඕනේ එකතු කරගන්න ඕනේ එකතු කරමු පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක ඉස්සෙල්ලම එකතු කරොත් 2යි 1යි එකතු වුණාම 3යි මෙතන පොදු හරය කීයද පුතේ ගන්න පුළුවන් 6 කීයද ගන්න පුළුවන් 6ටයි 8ටයි 6නුත් බෙදන්න පුළුවන් 8නුත් බෙදන්න පුළුවන් කවුද ඉන්නේ 24 ආන්න හරි 24 ගොඩක් හොඳයි 24ට 6 ඒවා කීයද පුතේ 4යි 4යි 4 වරක් 1 4යි 24ට 8 ඒවා කීයද 3 වරක් 3 9යි එතකොට 3යි 24න් 9යි 4යි එකතු වුණාම 13යි මෙන්න ලැබෙනවා කමිසයකටත් කලිසමකටත් අවශ්‍ය ගවුමකටත් අවශ්‍ය
කමිසයකට සහ ගවුමකට අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණය මීටර් 3යි 24න් 13යි කියන්නේ. තුන්වෙනි ගාන බලන්න. ගමක වර්ග ඔකියන් කතා කරන්න ඇහෙන්නේ වදර හරි දැන් මම කතා කරනවා මේ කියනවා ගමක වර්ග කිලෝමීටර් 3.2න් එකක බිම් ප්‍රමාණයක් වීද 3.2න් එකක ප්‍රමාණයක වී වගා කරනවා කියනවා වර්ග කිලෝමීටර් 1.5න් 2ක 1.5න් 2ක ප්‍රමාණයක එළවලුද වගා කර ඇත වගා කර ඇති මුළු බිම් ප්‍රමාණය සොයන්න කියලා කියන්නේ එතකොට වී වගා කරපු ප්‍රමාණය සහ එළවලු වගා කරපු ප්‍රමාණ දෙකේ එකතුව නේද අපි ගන්න ඕනි මුළු ප්‍රමාණය හොයන්න එතකොට මේක පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක ඉස්සෙල්ලාම එකතු කරගන්න 3යි 1යි එකතු වුණාම 4යි මට කියන්න මේ 5ට සහ 2ට පොදු හරය කීයද ගන්න පුළුවන් 10යි ඔව් 10යි 10 දෙකෙනුත් බෙදන්න පුළුවන් පහෙනුත් බෙදන්න පුළුවන් මේ දෙන්නගෙම බෙදන්න පුළුවන් කෙනෙක් තමයි අපි ගන්නෙ එතකොට 10ට දෙකේව කීයක් තියෙනවද 5යි 5 එකෙන් උනා 5යි 10ට පහේව කීයක් තියෙනවද දෙකයි 4යි එතකොට පිළිතුර එනවා 4යි 10යි 5යි 4යි වර්ග කිලෝමීටර දැන් වී වගාව සහ වගා කරලා තියෙන මුළු බිම් ප්‍රමාණය වෙන්නේ වර්ග කිලෝමීටර 4යි 10න් 9යි ඔව් සර් ඔක කේම් දාලා මේ දෙක දැම්මන් හරිනේ හරි km දාලා දෙක දැම්මාම දර්ශකයේ විදියට දෙක දැම්මොත් ඒක ඔය තියෙන වර්ග කිලෝමීටරම තමයි ඔය තියෙන්නේ වර්ගඵලයක් ඉඩ ප්‍රමාණය ඊළඟට බලන්න 10යි 5 අභ්‍යාසය 10යි 5 අද මේ අභ්‍යාස ටික සාකච්ඡා කරලා තමයි ඊළඟ පාඩමට යන්නේ. ඉතින් මේකෙන් උත්තර ටික ගන්න පුළුවන් ඒවා මම ඉස්සෙල්ලම ලියාගෙන යනවා මේ විදිහට 13 අඩු කිරීම 12න් 7. 5න් 3 අඩු කිරීම 5න් 1. D. 11න් 19 අඩු කිරීම 11න් 8. හරි මේ කට්ටියගේ උත්තර ටික අපි ඉක්මනට ගමු ඉක්මනට උත්තර ටික ගමු හරයන් සමාන නිසා ලවයන් අඩු කරන්න පුළුවන් හරය වෙනස් වෙන්නේ නැහැ මෙතන 11න් 8න් 11න් 7ක් අඩු වුණාම පිළිතුර කීය දෙන්නේ 11න් 8න් 7ක් අඩු වුණාම 11න් ඊළඟට මේ දෙන්නගේ හරය සමානයි 12යි 13න් 7ක් අඩු වුණාම කීයද පුතේ 6යි එහෙනම් 12න් 6 11න් 1යි දෙකෙන් එකයි 11න් එක තියෙන්නේ ඒ කොටසට. ඔව් 12න් 6 කියන්නේ දෙකෙන් එකයි. දෙන්නම 6න් බෙදන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ 5න් 3න් 5න් එකක් අඩු වුණාම 5න් 3න් එකක් අඩු වුණාම 5න් 2යි. ඊළඟ එක 11න් 19න් 8ක් කීයද? 11. හරි 11න් 11යි කියන්නේ කීයක්ද පුතේ? 11න් 11යි ඒ කියන්නේ එකක් නේද? 11න් 11යි කියන්නේ එකක්. ඔව්. ඔව්. 11න් 11යි කියලානේ ලිව්වේ. කමන්නේ. හරියක් දාලා ඉස්සරහෙන් සමාන ලකුණු දාලා එක ලියා ගන්න. E. ඔව් දැන් මේ දෙන්නගේ බලන්න 4න් 3න් 2න් එකක් අඩු කරන්න තියෙන්නේ භාග දෙකේ හරයන් සමාන නැහැ අපිට කීයද ගන්න පුළුවන් පොදු හරය මේ දෙන්නගේම බෙදන්න පුළුවන් 4
හතරට හතර ඒවා කීයක් තියෙනවද? 1යි. එක වරක් 3 3යි. හතරට දෙක ඒවා 2යි. දෙවරක් 1 2යි. උත්තරේ හතරෙන් 1යි. F 3ෙන් 2 අඩු කිරීම 12න් 7. පොදු හරය කීයද ගන්න පුළුවන්? 12. 12ට 3 ඒවා 4යි. 4 වරක් 2 8යි. 12ට 12 ඒවා 1යි. 1 වරක් 7 7යි. 8ෙන් 7ක් අඩු වුණාම 1යි. 12න් 1 පිළිතුර. පිළිතුර 12න් 1. G ගන්න. G 7ෙන් 15 අඩු කිරීම 14න් 11. පොදු හරය අපිට ගන්න පුළුවන් 14. 14ට 7 ඒවා 2යි. දෙවරක් 15. 14ට 14 ඒවා 1යි. එක වරක් 11 11. 30න් 11ක් අඩු වුණාම 19යි. 14න් 19 තමයි පුතේ උත්තරේ. හැබැයි ඔය තියෙන විෂම භාගයක්. විෂම භාගයක් විදිහට අවසාන උත්තරේ තියන්න බෑ අපිට. මෙයාව මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගත්තොත් 19ට 14 ඒවා එකක් තියෙනවා. 14න් 1 ඒවා තව 5ක් ඉතිරි වෙනවා. 1යි 14න් 5. H ගාන. අම්මේ 10න් 13 අඩු කිරීම 2න් 1. මට කියන්න මේ භාග දෙකේ පොදු හරය කීයද ගන්න පුළුවන්? 10 10ට 10 1යි 1 වරක් 13 13යි. 10ට 5යි 5 වරක් 1 5යි. 13න් 5 අඩුවුනහම 8යි. 10න් 8 ආවද උත්තරේ? ඔව් සර්. හරි. I ගන්න. 2න් 3 අඩු කිරීම 5න් 6. මේ භාග දෙකේ පොදු හරය අපිට ගන්න පුළුවන් නේද 10. 10ට 2 ඒවා 5යි 5 වරක් 3 15යි. 10ට 5 ඒවා 2යි 6 12යි. 15න් 12ක් අඩු වුණාම 3යි. පිළිතුර 10න් 3. පිළිතුර 10න් 3. ඒ ගන්න. 6න් 5 අඩු කිරීම 4න් 3. භාග දෙකේම පොදු හරය මට ගන්න පුළුවන් 12. 6නුත් බෙදන්න පුළුවන් 4නුත් බෙදන්න පුළුවන් 12. 12ට 6 ඒවා 2යි දෙවරක් 5 10යි. 12ට 4 ඒවා 3යි 3 වරක් 3 9යි. එහෙනම් අවසාන උත්තරේ එනවා 12න් 10න් 9ක් අඩු වුණාම 1යි කියන්නේ. ඒ ගාන සර් 24න් 2 හරි නේද? හරි 24න් 2 හරි. 11 අඩු කිරීම 5න් 4. භාග දෙකේම පොදු හරය අපිට ගන්න පුළුවන් 35. 35ට 7 ඒවා 5යි 5 වරක් 11 55යි. 35ට 5 ඒවා 7යි 7 වරක් 4 28යි. 55න් 28ක් අඩු කරලා බලමු. 5න් 8ක් බෑ එකක් ගන්නවා. 15න් 8ක් අඩු වුණාම 7යි. 4යි 4න් 2ක් අඩු වුණාම 2යි. උත්තරේ 35න් 27යි. L ගාන. L ගාන. 8න් 9 අඩු කිරීම 6න් 5. පොදු හරය අපිට ගන්න පුළුවන් පුතේ 48ද කීයද ගන්න පුළුවන්? 24. 24ට 8 ඒවා 3යි 3 වරක් 9 27යි. 24ට 6 ඒවා 4යි 4 වරක් 5 20යි. 24න් 20 අඩු වුණාම 7යි 24න් 7. උත්තරේ එනවා 24න් 7යි කියලා. එම් ගාන බලන්න 8න් 7 අඩු කිරීම 12න් 5. භාග දෙකේ පොදු හරය මට ගන්න පුළුවන් 24. 24ට 8 ඒවා 3යි 3 වරක් 7 එකයි. 24ට 12 ඒවා 2යි දෙවරක් 5 10යි. එතකොට 21න් 10ක් අඩු වුණාම 11යි. පිටුර 24න් 11යි. 24න් 11යි. n 9න් 8 අඩු කිරීම 6න් 5. භාග දෙකේ පොදු හරය මට 18 ගන්න පුළුවන්. 18ට 9 ඒවා 2යි දෙවරක් 8 16යි.
අඩු කිරීම 18ට 6 ඒවා 3යි 3 වරක් 5 15යි එහෙනම් 15යි. වෙනවා 18න් 16න් 15ක් අඩු වුණාම 1යි 18න් 1යි හරි ඊළඟට බලන්න ඔව් 36න් දෙක 36න් දෙක හරි හරි 10යි 6 අභ්‍යාසය මිශ්‍ර සංඛ්‍යා අඩු කිරීමට අදාළව 10 6 කරන්න කිව්වේ නැද්ද මම කරන්න කිව්වා සර් 10යි 3 කරන්න කිව්වේ. ඇයි 10යි 4 මිශ්‍ර සංඛ්‍යා එකතු කරන හැටිත් අපි එදා ඉගෙන ගත්තා නේද අඩු කරන හැටිත් මම ගණක් හදලා පෙන්නුවා නේද ඔයාලට හරි කරන්න කිව්වා සර් 10යි 6 අභ්‍යාස මාලාව කරපු නැති අය ඉන්නවද ගොඩක් කියන්න ඉක්මනට බලන්න කරපු අය එමෝජි දාන්න කරපු නැති අය කවුද ඉන්නේ ඉක්මනට කියන්න සර් මං කරේ නෑනේ. කිව්වේ නෑ. මෙහෙම කරන්න හරි එක් 10යි 6 අභ්‍යාසයට උත්තර ලියා ගන්න පුළුවන්ද ඊළඟ දවසේ වෙනකොට ඊළඟ දවසේ වෙනකොට එහෙනම් 10යි 6ට උත්තර ලියන්න ඕනි හරි අද අපි කියන්නේ 10යි 3 අභ්‍යාසය සාකච්ඡා කරාද සර්? නෑ සාකච්ඡා කරේ නෑ ඒක සර් මේ භාග කොටස ටියුට් එක සම්පූර්ණ කරන්නත් කිව්වා ඔව් ටියුට් හම්බුනේ සර්. ටියුට් එක හම්බුනේ නැද්ද ඔව් ටියුට් තිබ්බේ නෑ කිව්වා. අයියෝ මේ ටියුට් එක හම්බෙච්ච නැති අය කී දෙනෙක් ඉන්නවද කියන්නේ දැන් මම දශම ටියුට් එක ඊළඟ දවසේ තියෙනකොට මම ගෙනිහිල්ලා තියන්නම් මට හම්බුන්නේ නෑ. ටියුට් එකද? මේ භාග සර් ගත්තේ නැහැ. හරි හම්බෙච්ච නැති අය කී දෙනෙක් ඉන්නවද ඉමෝජියක් දාන්න. හරි සර් ඉදුවරක් මට හරි හම්බුනේ නෑ. හරි මං ගිහිල්ලා තියන්නම් හෙට මම තියන්නම් හෙට මේ සඳුදාට මං තියන්නම් ඔයාලා සඳම් පස්සේ ගන්න එක හරි ඊළඟ පාඩමේ ටියුට් එකක් තියන්නම් මං සඳුදාට සර් දශම නේද ඔව් දශම මාතෘකාව ලියා ගන්න දශම හරි සර් දශම හරි මේ බලන්න අඳුරු කර ඇති ප්‍රමාණය භාගයක් ලෙස ප්‍රකාශ කරන්න 10න් 10න් 1යි ඔව් අඳුරු කරලා තියෙන ප්‍රමාණය 10න් 1යි එතකොට මට තව එකක් ගන්න පුළුවන් මේ විදිහට බලන්න කොටස් කීයකට බෙදලා තියෙනවද කියලා මේක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10කට හරි දැන් කීයකට කීයකට බෙදලා කොටස් 50යි කොටස් 50යි ආයි බෙදනවා
කොටස් 60යි. කොටස් 70යි. කොටස් 80යි. කොටස් 90යි. කොටස් 100යි. 100යි. කීයකට බෙදලාද? කොටස් 100කට. කීයකට බෙදලා. දැන් මම ඒකෙනුත් කොටසක් අඳුරු කරා. මේ 100න් එකයි. ඒක කීයද පුතේ? 100න් එක. 1. මේ බලන්න. ඔව්. බිඳුවයි එක. ඔව්. දැන් මේ රූපයක් සමාන කොටස් 10කට බෙදලා නැත්නම් රේඛාවක් සමාන කොටස් 10කට බෙදලා ඒකෙන් එක කොටසක් අපි සැලකුවොත් එයාව අපිට 10න් එකක් කියලා ලියන්න පුළුවන්. 10න් එකක් කියලා අපිට ලියන්න පුළුවන්. ඒ වගේම මේ 10න් එක කියන කොටස ආයි මම බෙදනවා සමාන කොටස් 10කට. එතකොට 100න් එකක් නේද එන්නේ? ඔව්. 100න් එකක්. මට ඒක ලියන්න පුළුවන් කොටස් 100ක් ලැබෙනවා ඒකෙන් එකක් අඳුරු කරලා. එයත් භාගයක් විදිහට ලියන්න පුළුවන් 100න් එක කියලා. බලන්න මේ 10න් එක සහ 100න් එක කියන භාග දෙක මට ලියන්න පුළුවන් පුතේ තවත් ආකාරයකට. මේ 10න් එක කියන එක කෙනා මට ලියන්න පුළුවන් 0.1 කියලා. මට ලියන්න පුළුවන් 0.1 කියලා. 100න් පංගුව කොහොමද ලියන්න පුළුවන්? 0.1 කියලා ලියන්න පුළුවන්. මේක අපි 6 වසරේදී ඉගෙන ගත්තා. මතක ඇති ඔයාලට. ඔව්. එමනම් ඒ වගේම 1000න් එක හඳුන්වන්නේ එහෙනම් කොහොමද ලියන්න පුළුවන් අපිට? 1000න් එක 0.0.1 කියලා ලියන්න පුළුවන්. මේ බලන්න පුතේ මෙතන මේ දශම සංඛ්‍යාවක් නම් මෙයා මේ දශම සංඛ්‍යාවේ මේ තියෙන දශම තිත මේ දශම තිතට දකුණු පැත්තෙන් තියෙන ඉලක්කම් ගාණක් තියෙනවනේ. මෙතන නම් තියෙන්නේ එක ඉලක්කමයි. අන්නේ ඉලක්කම් ගණනට අපි කියනවා දශම ස්ථාන ගණනක් කියලා. දශම ස්ථාන ගණනක් කියලා කියනවා. ඒ වගේම මෙතන ඉලක්කම් දෙකක් තියෙනවා දශම තිතට පිටිපස්සේ මේ බිංදුව සහ 1. මෙතන එහෙනම් ඉලක්කම් දෙකක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් දශම ස්ථාන දෙකක් තියෙනවා කියලා. දශම ස්ථාන කීයක් තියෙනවා කියලාද? දෙකක් තියෙනවා කියලා පුළුවන්. ඊට බලන්න දශම තිතෙන් පිටිපස්සේ ඉලක්කම් කීයක් තියෙනවද කියලා? 3ක් තියෙනවා. එහෙනම් අපිට මේක කියන්න පුළුවන් දශම ස්ථාන 3ක් තිබේ කියලා. එතකොට 10න් පංගුවල තියෙන දශම ස්ථාන 1යි 100න් පංගුවල තියෙන දශම ස්ථාන 2යි 1000න් පංගුවක් නම් දශම ස්ථාන කීයක් තියෙන්න ඕනද? 3ක් තියෙන්න ඕන. 3ක් තියෙන්න. ඔව් සර්. හරි. එතකොට මේක බිංදු ගානෙන් හොයාගන්නත් පුළුවන්. මේකේ තියෙන එක බිංදුවයි. එහෙනම් දශම ස්ථාන 1යි. මෙතන බිංදු 2යි. දශම ස්ථාන 2යි. මෙතන බිංදු 3යි. දශම ස්ථාන 3යි. එතකොට මේ තියෙන 10 ගත්තා 100 ගත්තා 1000 ගත්තා ඔය තියෙන්නේ 10 බල කියලා තමයි අපි ඔය හඳුන්වන්නේ. මොන බලද? 10 බල. 10 ඔව්. ලියා ගන්න මෙහෙම අනුමාත්‍රිකාවක් හරය 10 බලයක් වන හරය 10 බලයක් වන නියම භාගයක් හරය 10 බලයක් වන නියම භාගයක් දශම සංඛ්‍යාවක් ලෙස දැක්වීම. දශම සංඛ්‍යාවක් ලෙස දැක්වීම. හරය 10 බලයක් වන නියම භාගයක් හරය 10 බලයක් වන නියම භාගයක් දශම සංඛ්‍යාවක් ලෙස දැක්වීම. දැන් ඔයාලට පුළුවන් මේක අඳින්න. මේක අඳින්න ඉක්මනට. මේක ඉක්මනට අඳින්න. ඇඳලා මේක ලියන්න. දෙකම ඕනිද? ඔව් දෙකම අඳින්න. ඔයාලට මේක නම් පුළුවන් කුඩා කොටු 10ක් පැත්තට දෙන විදිහට සමචතුරස්‍රයක් ඇඳ ගන්න. ඒකෙන් එක කොටුවක් අඳුරු කරන්න. අඳුරු කරලා මේක ලියන්න. ඒකට යටින් මේක ලියන්න. ඉක්මනට.
අඳින්න ඕනිද? ඔව් ඔව් දෙකම අඳින්න. ඉවරද? නෑ සර්. ඉවර නම් හරි කියන්න. හරි සර් තාම නෑ. සර් 1000න් එක අඳින්න ඕනේ නෑනේ. ඒක ඕනේ නැහැ. ඉවරයි සර්. ලියන්න. හරි. සර්. හරි. ලියාගන්න මෙහෙම ලියාගන්න. 10 බලයක් වන හරය 10 බලයක් වන මොකද්ද සර්? ලියාගන්න තරුලක් උනන් දාලා මෙහෙම යටින් හරය 10 බලයක් වන දශම සංඛ්‍යාවක මේ හරය 10 බලයක් වන භාගයක දශම සංඛ්‍යාවේ දශම ස්ථාන ගණන දශම සංඛ්‍යාවේ දශම ස්ථාන ගණන දශම ස්ථාන ගණන 10 බලයෙහි බිංදු ගණනින් ලැබේ 10 බලයෙහි බිංදු ගණනින් ලැබේ. එතකොට දශම ස්ථාන ගාන හොයාගන්න ලේසියි අපිට හරේ ඉන්න 10 බලයේ බිංදු ගාන. මෙතන බිංදු 1යි දශම ස්ථාන 1යි. මෙතන බිංදු 2යි දශම ස්ථාන 2යි. මෙතන බිංදු 3යි දශම ස්ථාන 3යි. ඔය විදිහට. මේ බලන්න.
එතකොට 10න් 9 අපිට කොහොමද දක්වන්න පුළුවන්? මේ භාගය දශම සංඛ්‍යාවක් 10 0.9 අපි දන්නවා 10න් 9ක් කියන්නේ එතකොට හරය 10 බලයේ බිංදු 1යි තියෙන්නේ. එහෙනම් දශම ස්ථාන එකක් තියෙන්න ඕනේ. ඔව් එහෙනම් දශම ස්ථාන එකක් නම් එක ඉලක්කමක් පහු කරලා තමයි අපි දශම දිග තියන්න ඕනේ. පිළිතුර 0.9. පැහැදිලිද? 10න් 8 පැහැදිලිද 10න් 8 බිංදුවයි 0.8 බිංදුවයි දශම 8 10න් පංගු 2 බිංදුවයි දශම දෙක. බිංදුවයි දශම 2 එතකොට 10න් 10 එක 0.2 දශම එකයි බිංදුව එක දෙන්නයි උත්තරේ හරියට කිව්වේ. පළවෙනියටම කිව්වා එක කිව්වේ කවුද කියන්නේ ඉස්සෙල්ලම? මම සර්. තරුෂිකා මට අහුණ කටහඬ. එක තමයි උත්තරේ. භාග පාඩමේදීත් අපි ඉගෙන ගත්තා නේද? දෙකෙන් දෙක තිබුණා. තුනෙන් තුන තිබුණා. පහෙන් පහ තිබුණා. හරයයි ලවයයි සමානයි නම් මේවට කිව්වේ විෂම භාග කියලා. උත්තරේ එකයි කියලා අපි ඉගෙන ගත්තා නේද? 10න් 10 කියන්නේ මෙතන එකයි දශම බිංදුව. මෙතන දශම දිගෙන් පිටිපස්සේ බිංදුව තියෙනවා නම් ඒ බිංදුවේ වටිනාකමක් තියෙනවද පුතේ? නෑ. ඒ බිංදුවේ වටිනාකමක් නෑ. එහෙනම් දශම දිගෙන් පිටිපස්සේ තියෙන බිංදු ටික ලියන්න ඕනිද අපි? ලියන්න අවශ්‍ය නෑ. එක කියලා අපිට ලියන්න පුළුවන්. 10න් 15 10න් 15 කියන්නේ එතකොට දශම දිග තියන්න ඕනේ එක ඉලක්කමක් පහු කරලා සංඛ්‍යාව ලියනවා. 1.05 1.5 එක ඉලක්කමයි පහු කරන්නේ. මේ 10න් බිංදු 1යිනේ තියෙන්නේ. එහෙනම් අග ඉඳන් එක ඉලක්කමක් යටින් ඉරි කැල්ලක් ගහනවා. ඒ දශම දිග තියන්න ඕනේ තැන හොයාගන්න. දශම දිග තියන්න ඕනේ තැන හොයාගන්න තමයි එක ඉලක්කමක් යටින් ඉරි කැල්ලක් ගහන්නේ. අන්නේ ඉලක්කම පහු කරලා තමයි දශම දිග තියන්න ඕනේ. ඊළඟ එක බලන්න. Pn එකක් කියන්නේ 0.01. මේ බලන්න. 0.01 තමයි මේ Cn පංගුවක් කියලා කියන්නේ. එතකොට Cn පංගු දෙකක් කියලා කියන්නේ කීයද? 0.02 ඔව් 0.02 දශම ස්ථාන දෙකක් එන්න ඕනි. 100ට බිංදු දෙකක් තියෙනවා. මේ දශම ස්ථාන දෙකක් එන්න ඕනි. 15 කොහොමද කියන්නේ? 0.15 නේද? මම මෙතන බලනවා යට ඉන්නේ 100 ඉන්නවා නම් ඉලක්කම් දෙකක් පහු කරලා තමයි දශම දිග තියන්න ඕනේ. එහෙනම් 15 පහු කරලා දශම දිග තියනවා. ඉලක්කම් ඉස්සරහ නැති නිසා බිංදුව දානවා. මෙතන දෙක තියෙන්නේ. මේ බලන්න මෙතනත් ගන්න හැටි. ඔන්න බලා ගන්න. මෙතන දෙක තියෙන්නේ. ඉලක්කම් දෙකක් තියෙන්න ඕනේ. ඇයි? ඉන්නේ 100. එහෙනම් ඉලක්කම් බිංදුවක් දා ගන්නවා ඉස්සරහින්. ඒ බිංදුව පහු කරලා තමයි දශම දිග තියන්නේ. ඔන්න ඒ දශම දිග ඉස්සරහින් තව බිංදුවක් දානවා. මෙතනත් එහෙම බිංදුවක් දැම්මා දශම දිග තිබ්බා බිංදුවක් තිබ්බා. පැහැදිලිද ගත්ත හැටි? පැහැදිලි සර්. 100න් 24. මෙයාව කොහොමද තෝරන්නේ? 0.24 ඔව් 24 ලිව්වා ඉලක්කම් දෙකක් පහු කරලා දශම දිග තියනවා ඉස්සරහට බිංදුවක් දානවා. 135 ලියනවා. අග ඉලක්කම් දෙක පහු කරලා දශම දිග තියන්න ඕනේ. ඔව් උත්තරේ 1.35. පැහැදිලිද? 100න් 428 එහෙමම ලියනවා. අග ඉලක්කම් දෙක පහු ඔව් 4.28 නේද එන්නේ? 4.2 ඔව් පැහැදිලිද ගත්ත හැටි? තේරුණාද? පැහැදිලි පැහැදිලි සර්. හරි. එහෙනම් හරය 10 බලයක් වෙන භාගයක්
දශම සංඛ්‍යාවක් බවට පත් කරනකොට ඒ හරයේ බලයේ තියෙන 10 බලේ බිංදු ගානට අදාළ ඉලක්කම් ගානක් පහු කරලා නේද දශම තිත තියන්න ඕනේ. ඔව්. හරි. ඒක ඔව් පැහැදිලිද? හරි. මේ ඔක්කොම උදාහරණ ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? තම කිහිපයක් විතරක් දෙන්නම්. නෑ. නෑ සර්. මේකෙන් මේ හතරම ලියා ගන්න. මේකෙන් මේ හතර ලියා ගන්න. මේ හතර. පන්න. මේ උදාහරණ අට ලියා ගන්න. ඉවරද? නෑ සර්. ඉවරයි. නෑ සර්. ලියා ගන්න මේ ප්‍රශ්නය. අනේ සර්. අනේ සර් චුට්ටක් ඉන්න. හරි අදීශ ලියා ගන්න ඉක්මනට. හරි සර්. හරි. ලියා ගන්න මේ ප්‍රශ්නය. දී ඇති භාග දී ඇති භාග දශම සංඛ්‍යා ලෙස ප්‍රකාශ කරන්න. හය
සර් ඔව්. අර 11 වෙනි එකේ 100න් 947ද? ඔව් ඔව්. ඉක්මනට 18ක් තියෙනවා. ඉක්මනට හදන්න. සර් ඔව්. අර 17 වෙනි එකේ 10න් 445ද? 945. සර් ඉවරයි. හොඳයි. සර් තව ගණන් දෙකක් දෙන්න. ඒක තමයි මාත් කල්පනා කරේ. තව දෙකක් දාමු නේද? 20ක් වෙනවනේ එතකොට හරියටම. ඊට කියනවා 19 වෙනි ගාන 1000න් 7528. 20 වෙනි ගාන 1000න් 34825. ඉක්මනට. සර් ඉවරයි. හොඳයි. ඉවරයි සර්. හරි. අනිත් පැයත් ඉවරද? නෑ සර්. රදීෂ කීයක් හදුවද? රදීෂ ඉനി චිත්ත 1 2 3 4 5 6 7 8 9 10 11. හදන්න ඉතිරි ටිකත් හදන්න ඉක්මනට. හොඳයි.
හරිද? හරිද? හරි. හරි. මම දැන් උත්තර ඈ අහිංස ඉවරද? අසිනි ගණන් දෙකක් තියෙනවා සර්. සෙනුර නෑ සර්. මොකිත නෑ සර්. ඉවරයි සර්. දැන් මම පටන් ගන්නවා. පළවෙනි එක බලමු ඉස්සෙල්ලම. පළවෙනි එකේ උත්තරේ මාෂා පළවෙනි එකේ උත්තරේ කියන්නේ. සර් හරි දාගන්න. හරි දාගන්න ඔයාලා. මාෂා කියන්න පළවෙනි එකේ උත්තරේ 0.3 0.3. දෙවෙනි එක 0.7 0.7. හොඳයි. තුන්වෙනි එකේ මට කියන්න ඉමාෂි 1.8 0.8. හතරවෙනි එකේ මට කියන්න දසුනි 2.9. 2.9. හොඳයි. පස්වෙනි එකේ මට කියන්න අහිංසා 1.23 වැරදි. 1.23 වැරදි. 12.3. 12.3. ඔව්. මේ 123 නේ තියෙන්නේ. මෙතන දශම ස්ථාන 1යිනේ වෙන් කරන්න ඕනි. අගයි දාන්න ඒක වෙන් කරන්නේ 12.3. හරි. 6 වෙනි ගානේ මට කියන්න මොකිත 6 වෙනි ගානේ. 0.07 හොඳයි 0.07. 7 වෙනි ගානේ මට කියන්න ඉඳුවර 0.05 0.05. 8 වෙනි ගානේ මට කියන්න රදීෂ 0.12 අන්න හරි 0.12 නැත්නම් 1.2. ඊළඟ එක මට කියන්න රුසිරු 0.78. හොඳයි. ඊළඟ එක මට කියන්න අසිනි 1.28 හොඳයි. ඊළඟ එක මට කියන්න රශ්මි 0.5. නැද්ද? ඉගෙන ගන්න නම් ඉගෙන එන්නකෝ. නෑ ගාන ඔක්කොම හරි ගියේ. අරුෂිකා කියන්න 9.47 9.47 නැත්නම් 4.7 එහෙමයි කියවන්නේ. හරි. ඊට පස්සේ ඉතිරි ටික මම මෙතන හදනවා. මට ඒක වහනවා මම. එන්නේ මට කිව්වේ. හරි. 12 වෙනි ගානේ මට කියන්න සෙනුර 0.07 හොඳයි. ඊළඟ එකේ මට කියන්න ආයි සෙනුරි 0.09 හොඳයි. ඊළඟ එකේ මට කියන්න තරුෂිකා 0.11 හරි 0.01 11 කිව්වත් කමන්නේ. ඊළඟ එකේ මට කියන්න අසිනි 0.25 2.75 හරි. ඔයා 7 කිය 5ද කියලා ලියාගත්ත මෙතන. එහෙම හරි. ඊළඟ එකේ මට කියන්න මොකිත 0.148
ගොඩක් හොඳයි පුතේ. හරි. ඊළඟ එකේ මට කියන්න දසුනි 0.945 හොඳයි. ඊළඟ 18 වෙනි එක තියෙන්නේ 1000න් 1256. මේක මට කියන්න රුසිරු 1.256 1000න් 7528. මේක කියන්න මට ඉමාෂි 7.0 වෙනි ගාන. ඊළඟ එක 1000න් 4825. මේක මට කියන්න බලන්න ඉඳුවර 34.8 ගොඩක් හොඳයි 34.825. ගොඩක් හොඳයි පුතේ. හරි. ඔන්න ඕනම 10 බලයක් වෙන භාගයක් දශමාකාරයෙන් ඔයාලට ලියන්න ලේසියෙන් දැන් පුළුවන්. දැන් අපි බලමු මේ දශම සංඛ්‍යාවක් ගණක රාමුවක නිරූපණය කරන්නේ කොහොමද කියන එක. ගණක රාමුවක නිරූපණය කරන්නේ කොහොමද කියන එක. මේ බලන්න 0.24 0.24 20න් 20ම හරි. රුසිරුගේ නේද? හරි. හොඳයි හොඳයි. හරි ගානක් එවන්නකො මම මැසේජ් එකක් දාන්න. මේ බලන්න 0.24 මේ දශම සංඛ්‍යාව මට ගණක රාමුවක නිරූපණය කරන්න අවශ්‍යයි පුතේ. එතකොට මේ ගණක රාමුවක නිරූපණය කරනකොට ඉලක්කම් කීයක්ද මෙතන තියෙන්නේ 3ක්. ස්ථාන 3ක් තියෙනවා. ඒ ස්ථාන 3 පෙන්වන්න කූරු 3ක් අවශ්‍ය වෙනවා. කූරු 3ක් අවශ්‍ය වෙනවා. එතකොට මේ කූරු 3ෙන් පෙන්වන්නේ මොනවද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ බලන්න දශම තිතර වම් අත පැත්තේ. මෙහෙ හොඳට බලා ගන්න දැන්. මේ දශම තිතර වම් අත පැත්තෙන් තියෙන පළවෙනි ඉලක්කම අපි හඳුන්වන්නේ එක ස්ථානීය ඉලක්කම කියලා. එක ස්ථානීය ඉලක්කම කියලායි අපි හඳුන්වන්නේ. ඊට පස්සේ දශම තිතර දකුණු අත පැත්තෙන් තියෙන පළවෙනි ඉලක්කම අපි හඳුන්වනවා පළමු දශම ස්ථානය කියලා. පළමු දශම ස්ථානය. ඔව්. ඒ කියන්නේ 10 හරි. මෙතන එක ස්ථානයේ නම් එයාගේ පෙන්නන්නේ එකේ ඒවා. එකේ ඒවා. දශම තිතර දකුණු පැත්තේ තියෙන පළවෙනි ඉලක්කම පළමු දශම ස්ථානය. ඒ කියන්නේ 10න් එකේ ඒවා. දශම තිතර දකුණු පැත්තෙන් තියෙන දෙවන ඉලක්කම පෙන්නන්නේ 100න් එකේ ඒවා. 100න් එකේ ඒවා. ඒවට කියනවා දෙවෙනි දශම ස්ථානීය ඉලක්කම කියලා. එතකොට මෙයාගේ පළමු දශම ස්ථානීය ඉලක්කම 2, දෙවෙනි දශම ස්ථානීය ඉලක්කම 4. එතකොට පළමු දශම ස්ථානීය ඉලක්කම පෙන්නන්නේ 10න් එකේ ඒවා. ඒ කියන්නේ දශම ස්ථාන එකක් තියෙන 10න් එකේ ඒවා. දෙවෙනි දශම ස්ථානීය ඉලක්කම පෙන්නන්නේ 100න් පංගුවලදී. එතකොට මෙයා අපිට ගණක රාමුවක නිරූපණය කරනකොට මේකේ 100න් එකේ ඒවා 4ක් තියෙනවා. 100න් එකේ ඒවා 4ක් තියෙනවා. 10න් එකේ ඒවා කීයක් තියෙනවද? 2ක් තියෙනවා. දෙකක්. මෙයාගේ එකේ ඒවා නැහැ. එහෙනම් 0.2යි 4 කියලා අපිට මේක ගණක රාමුව තුල නිරූපණය කරන්න පුළුවන්. තව එකක් ගත්තොත් 2.4යි 5යි 6 මේ වගේ ගත්තොත් කොහොමද අපි මෙයාව නිරූපණය කරන්නේ? කූරු කීයක් ඕනද කියන්න බලන්න. 4ක් ඕනේ. කූරු 4ක්. ඒවා මේ තියෙන්නේ එකේ ඒවා. මේ තියෙන්නේ පළවෙනි දශම ස්ථානයේ 10න් එකේ ඒවා. ඊළඟට දෙවෙනි දශම ස්ථානයේ 100න් එකේ ඒවා. තුනෙන් දශම ස්ථානයේ 10න් එකේ ඒවා. එකේවා මෙතන දෙකක් තියෙනවා. එහෙනම් එකේවා දෙක ඔන්න මම ලකුණු කරා. 10න් එකේ ඒවා. ඒ කියන්නේ පළවෙනි දශම ස්ථානයේ ඉලක්කම 4. එහෙනම් 10න් එකේ ඒවා. දශම ස්ථානයේ ඉලක්කම 5. ඒ කියන්නේ 100න් 5ක් තියෙනවා. ඒකේවා 5 නේද? ඔව් මේ තියෙන 6 තියෙන තුන්වෙනි දශම ස්ථානීය ඉලක්කම. ඒ කියන්නේ 1000න් එකේ ඒවා 6ක් තියෙනවා. මේක අපිට පෙන්වන්න පුළුවන් එකේ ඒවා 2යි දශම
4යි 5යි 6 කියනවා. පැහැදිලිද? හරි. ලියාගන්න මේ තරු ලකුණක් දාලා මෙහෙම ලියාගන්න. දශම සංඛ්‍යාවක් ගණක රාමුවක් තුල දශම සංඛ්‍යාවක් රාමුවක් තුල නිරූපණය කිරීම. දශම සංඛ්‍යා දෙක ලියලා මේ ගණක රාමු දෙක යටින් ඇඳ ගන්න පුතේ. ඔය දශම සංඛ්‍යා දෙක ලියලා ගණක රාමු දෙක ඇඳ ගන්න ඉක්මනට. රුසිරු මයික් එක ඔෆ් කරගන්න. හරි සර්. නෑ සර් අනිකටම අයිසන් පොඩි 9 වෙනි බලය. පොඩි ඒකක 10 හරි. එතකොට ඉවරයිනේ? ඉවරයි සර්. හරි. අපි දශම සංඛ්‍යා ටිකක් එහෙනම් ගණක රාමු වල නිරූපණය කරලා බලමුද? හරි. හරි. ලියාගන්න මේ ප්‍රශ්නේ. පහත දැක්වෙන ළමයිට මයික් ඔෆ් කරගන්න. පහත දැක්වෙන දශම සංඛ්‍යා ගණක රාමු මත නිරූපණය කරන්න. ගණක රාමු මත නිරූපණය කරන්න. 2.5 ඉක්මනට ගණක රාමු ඇඳලා නිරූපණය කරන්න.
මම ගණන් 3ක් වගේ දෙන්නේ 3.45. ආවා. හරි. ඔය ඝන ක්‍රම තුන ඔක නිරූපණය කරන්න. හෙලෝ. මල්ලි. පන්තියක ඉන්න නම් කියනවා. 3 4 5 6 7 8 9. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. ඉවරද? හැමෝම ඉවරද? මාල්ෂා ඉවරද? නෑ සර්. ඉක්මනට ඉවර කරන්න. තාම නෑ සර්. ඉක්මනට ඉවර කරන්න. හරි සර්. සර් ඔව්. සර් ඉවරයි. හරි. ඉවර. රදීෂ් ඉවරද? ඉවරයි සර්. නෑ තාම එකයි තියෙන්නේ. ඉක්මනට කරන්න. දෙකයි පහයි 0 ඉවරයි සර්. බලමු නේද එහෙමනම්. හරි. මේ පළවෙනි එකේ ඉලක්කයන් ඉලක්කම 2 එකේ ඒවා දෙකක් තියෙනවා. පළමු දශම ස්ථානයේ ඉලක්කම 5. එහෙනම් 10න් එකේ ඒවා 5ක් තියෙනවා. හරිද?
හරි සර්. ඊළඟ එකේ මෙතන එකේ ඒවා 3යි. එකේ ඒවා 3යි. තුනෙන් පෙන්නන්නේ එක ස්ථානීය ඉලක්කම. ඊට පස්සේ දශම දිගෙන් දකුණු පැත්තේ දශම දිගට දකුණු පැත්තෙන් ඉන්න පළවෙනි එක්කෙනා පළමු දශම ස්ථානය. ඒ පළමු දශම ස්ථානයේ පෙන්නන්නේ 10න් පංගු වලින්. 10න් පංගු ඒවා 4ක් තියෙනවා. 10න් එකේ ඒවා 4ක් තියෙනවා. දෙවනි ඉලක්කම පෙන්නන්නේ දෙවනි දශම ස්ථානය. එයා 100න් පංගු 100න් පංගු 5ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. ඔයාලා ඔය විදිහට නිරූපණය කරාද? ඔව් සර්. ඔව් සර්. හරියට දාගන්න. හරි. ඔව් සර්. ඊළඟට මේකේ 2.5යි බිංදුවයි 7. මෙයාගේ එක ස්ථානීය ඉලක්කම 2. එකේ ඒවා 2ක් තියෙනවා. ඊළඟට පළමු දශම ස්ථානීය ඉලක්කම 5. 10න් එකේ ඒවා 5ක් එනවා. 2යි 3යි 4යි 5යි. ඊළඟට 100න් එකේ ඒවා නැහැ. බිංදුවනේ තියෙන්නේ. ඒකේ නැහැ. ඊළඟට 7 තියෙන තුන්වෙනි දශම ස්ථානීය ඉලක්කම. ඒ කියන්නේ 10න් පංගු. ඒකේ 7ක් තියෙනවා. 3 4 5 6 7 ඔය විදිහට. පැහැදිලිද? ඔව් සර්. ඔව් සර්. දැන් අපි බලමු අනුමාත්‍රිකාවක් ලියන්න. හරය 10 බලයක් නොවන හරය 10 බලයක් නොවන හරය 10 බලයක් නොවන තත්ත්‍ය භාගයක් හරය 10 බලයක් නොවන තත්ත්‍ය භාගයක් දශම සංඛ්‍යාවක් ලෙස ලිවීම. දශම සංඛ්‍යාවක් ලිවීම. මයික් ඕෆ් කරගන්න. ඔව් සර්. මයික් ඕෆ් කරගන්න. හරි. දශම සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කිරීම. හරි. බලන්න. දැන් මම එකක් දෙනවා සරලම එකක්. දෙකෙන් එක. බලන්න පුතේ මේ භාගයේ හරය 10 බලයක් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපිට මෙයා දශම සංඛ්‍යාවක් බවට පත් කරන්න නම් මෙයාගේ හරය 10 100 හරි 1000 හරි බවට පත් කරගන්න වෙනවා. අපිට ලේසියෙන්ම මේ දෙක හදාගන්න පුළුවන් 10 බවටද 100 බවටද 1000 බවටද? 10 බවට. ඔව් 10 බවට. එහෙමනම් මට කියන්න දෙක 10 බවට පත් කරගන්න 100 බවට පත් කරගන්නත් පුළුවන් 10 බවට හදාගන්නත් පුළුවන්. නමුත් මම කරන්න ලේසිම එක තමයි 10යි. අන්න දෙකෙන් එක කීයෙන්ද ගුණ කරගන්න ඕනේ? හරය 10 බවට පත් කරගන්න. 5 කරන්න ඕනේ. 5ෙන්. අපි ඉගෙනගෙන තියෙන තුල්‍ය භාග ගොඩනැගීම තුල්‍ය භාග ගොඩනගනකොට හරය සහ ලවය කියන කොටස් දෙකම එකම සංඛ්‍යාවෙන් ගුණ කරගන්න ඕනේ. එතකොට මෙතන හරය 10 බවට පත් කරගන්න ඕනේ. එහෙමනම් මම ගුණ කරනවා 2 5ෙන්. එහෙනම් ලවයත් 5ෙන් ගුණ කරගන්න. බලන්න 5 2 10යි. 5 1 5යි. දැන් පුළුවන් ද පුතේ ඔයාලට මෙයා දශම සංඛ්‍යාවක් විදිහට කියන්න. ඔව් සර්. කීය දෙන්නේ? 0.5. පැහැදිලිද ගත්ත හැටි? ඔව් සර්. අපි එකක් ගමු. 8ෙන් 8 බෑ පුතේ අපිට 10 බවට පත් කරගන්න බෑ 8 කියන්නේ 10 ගුණාකාරයක් නෙවෙයිනේ. මේ 8 ගුණාකාරයක් නෙවෙයිනේ 10 කියන්නේ. 10 කියන්නේ 8 ගුණාකාරයක් නෙවෙයි. 8 ගුණාකාරයක්. 100 කියන්නේ 8 ගුණාකාරයක්ද? නෑ. නෑ. මොකද 8 වරක් 12 96යි. 8 වරක් 13 104යි. එතකොට 100 අයිති වෙන්නේ නෑ 8 ගුණාකාර වලට. එහෙමනම් මොකද්ද කරන්නේ දැන්?
දැන් 10 කියන්නේ 8 ගුණාකාරයකුත් නෙවෙයි. 100 කියන්නේ 8 ගුණාකාරයක් නෙවෙයි. එහෙනම් ඊළඟට 1000 හොයාගන්න වෙනවා. 1000 හොයාගන්න නම් මට කරන්න පුළුවන් එකම විකල්පයයි තියෙන්නේ. 1000 බෙදලා බලනවා 8ෙන්. 1000 බෙදලා බලනවා 8ෙන්. බෙදලා බලමු අපි 1000 8ෙන්. එකට 8 ඒවා නැහැ. ඊළඟට බලන්න ඕනි කීයටද? 10ට. කීයක් තියෙනවද 10ට 8 ඒවා? 1යි 8 වරක් 1 8යි. දෙකක් ඉතිරි. මේ බිඳුව ගන්න. දැන් ඊළඟට බලන්න ඕනේ 20ට. 20ට 8 ඒවා කීයක් තියෙනවද? 2යි 4 40ට 8 ඒවා කීයක් තියෙනවද? 5යි. 5යි. 40යි. ඉතිරි තියෙනවද? දැන් එහෙමනම් අපිට හොයාගන්න පුළුවන් නේද? 8 1000 බවට පත් කරගන්න පුළුවන්ද බැරිද? ඔය මයික් ඔෆ් කරගන්න හැමෝම. පුළුවන් මයික් ඔෆ් කරගන්න. හරි. 8000 බවට පත් කරගන්න පුළුවන්. 8000 බවට පත් කරගන්න නම් පුතේ අපි ගුණ කරගන්න ඕනි 8 125 කියන සංඛ්‍යාවෙන්. කොහොමයි අපි හොයාගන්නේ එයා 10 බවටද 100 බවටද 1000 බවටද පත් කරන්න ලේසිම කියලා. හරියටම ඉතිරි නැතිව බෙදන්න පුළුවන් සංඛ්‍යාව. ඔයලා බලන්න. එතකොට මට පුළුවන් මේ 8න් 3 කියන භාගයේ හරය සහ ලවය 125 කියන සංඛ්‍යාවෙන් ගුණ කරගන්න. 125 කියන සංඛ්‍යාවෙන් ගුණ කරගන්න. තුල්්‍ය භාගයක් හරය 1000 වෙන තුල්්‍ය භාගයක් හැදෙන්නේ. බලන්න 125 8ෙන් ගුණ වුණාම එනව නේද උත්තරේ 1000. ඔව්. ඊට පස්සේ 125 3ෙන් ගුණ කරලා බලමු. 125 3ෙන් ගුණ කරලා බලමු. මම 3ෙන් ගුණ කරනවා 125. එන්න බලන්න. 3 වරක් 5 15න් 5 එකක් ඉතිරි. 3 වරක් 2 6යි 6යි 1යි 7යි. 3 වරක් 1 3යි. 375යි. 375යි. දැන් බලන්නකො පුතේ මෙයාගේ තියෙන්නේ 1000න් 375. එතකොට 1000න් පංගුවක් තමයි තියෙන්නේ. 1000න් පංගු නම් තියෙන්නේ මෙයාගේ දශම ස්ථාන 3ක් එන්න ඕනේ. දශම ස්ථාන 3ක් එන්න ඕනේ. මෙයා දශමාකාරයෙන් තිබ්බොත් අපිට මේක කියන්න පුළුවන් 0.375 කියලා. 0.375 කියලා. එහෙනම් බලන්න හරය 10 බලයක් නොවන භාගයක් ආවොත් හරය 10 බලයක් නොවන භාගයක් ආවොත් අපි ඒ හරයන් 10 බලයන් බවට පත් කරගන්න වෙනවා තුල්්‍ය භාග භාවිතා කරලා. එහෙම ලැබෙන හරේ බලයන් 10 බලයන්ට අදාළව ඒගොල්ලන් දශම සංඛ්‍යා බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන්. ලියා ගන්න මේ විදිහට තරු ලකුණක් දාලා ලියා ගන්න. හරය 10 බලයක් නොවන විට හරය 10 බලයක් නොවන විට තුල්්‍ය භාග ඇසුරෙන් හරය 10 බලයක් බවට පත් කර හරය 10 බලයක් බවට පත් කර හරය 10 බලයක් බවට පත් කර ලැබෙන භාගය දශම සංඛ්‍යාවක් බවට ලැබෙන භාගය දශම සංඛ්‍යාවක් බවට පහසුවෙන් පත් කරගත හැකිය.
හරි. මේ උදාහරණ දෙක ඉක්මනට හදාගන්න. එතකොට ඔයාලට මේ 8 හරය 8 වෙච්ච එකනා මේ විදිහට බෙදලා පෙන්නලා තියන්න 125 එනවා. ඒකයි 125න් ගුණ කළේ කියන එක. මේ දෙකම හදාගන්න පුතේ. හරිද පුතේ? හරි සර්. හරි සර්. හරි. සර් ඔව් කියන්නේ සර් මම සර් පන්තියක් ඉවරලා ඉස්කෝලේ පන්තියක් ඉවරලා දැන් ජොයින් උනේ මොනවද කරන්නේ? මේ දශම පාඩම පුතේ. මම මේ වීඩියෝ එක දාන්නම්කෝ. එතකොට නෝට් එක හදාගන්න. හා සර්. තව එකක් මම පෙන්නන්නම් ඔයාලට. තව එකක් පෙන්නන්න. මෙයා 4න් 1. කොහොමද අපිට මෙයා දශම සංඛ්‍යාවක් බවට පත් කරගන්න පුළුවන්? සර් 100න් ඔව්. හරය 100 බවට පත් කරගන්න වෙනවා. 10 බවට පත් කරගන්න බෑනේ. 10 කියන්නේ 4 ගුණාකාරයක් නෙවෙයිනේ. නේද? 100 හදාගන්න පුළුවන්. මට කියන්න 100 බවට පත් කරගන්න 25 ගුණ කරන්න. 100ට ගුණ කරන්න ඕන. 25. 25න් 25න් ළමයාත් 25න් ගුණ කරනවා. 25 ඒවා 4 100යි. 25 ඒවා 1ක් 100යි. 25. 25. උත්තරේ එන්නේ කීයද පුතේ? බිංදුවයි දශම 2.5 නේ දෙකයි දෙන්නේ. පහ. ඔව් 0.25. පැහැදිලිද? ඔව් සර්. හරි. ඔව් සර්. මේකත් හදාගන්නකො. ඉවරයි සර්. මේ ඔයාලට සතියේ දවසක උදේ පාන්දර මට කවදද පුළුවන් පන්තිය කරන්න? සඳුදා? කීයද? උදේ 5 ඉඳන් 7 වෙනකම්. අඟහරුවාදා. සඳුදා උදේ 5 ඉඳන් 7 වෙනකම් පුළුවන්ද? පුළුවන් සර්. පුළුවන් සර්. පුළුවන් සර්. හැමෝටම පුළුවන් නේද? ඔව්. පුළුවන් සර්. දැන් ඔයාලව දාන්න සඳුදා උදේ 5 සඳුදා උදේ 5 ඉඳන් 7 වෙනකම් පාඩම. හරි. සඳුදා උදේ 5 ඉඳන් 7 වෙනකම් පාඩමට ඔයාලව දානවා. මතක තියාගන්න. හරි. 10 වසර සර් මේ සම්බන්ධ ඔව් මේ සම්බන්ධ. මේ සම්බන්ධ ඔව් ඔව්. ගෲප් එකකට දාන්න. ගෲප් එකකට දාන්නම් මම.
සර් එතකොට දිගටම සෙනසුරාදා තියනවාද? නෑ නෑ මේ සඳ තමයි මේ සඳ. එතකොට සර් දිගටම නෑ නෑ සෙනසුරාදා තියෙනවා. මේ සඳ දානවා ආයි සෙනසුරාදාත් තියෙනවා. හා සර්. හොඳයි අතිරේක සර් 11 වසරට කවද තියෙන්නේ? 11 වසරට හෙට තියෙනවා දවල් 1 ඉඳන් හවස 5 වෙනකම්. එදා අයියා සම්බන්ධුන්නේ නෑ නේද? දන්නේ නැහැ අයියට කියන්න සම්බන්ධ වෙන්න කියලා. ප්‍රස්තාර පාඩම කියන්න යන්න අපරාධي ලකුණු 10ක් ගන්න. හොඳයි. හරි. ඔයාලට දැන් මම අභ්‍යාස දෙනවා. සඳට මෙන්න මේ අභ්‍යාස ටික කරන්න ඕනි.